අද 2020 ඔක්තෝබර් 9 සිකුරාදා සිරස්තල මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අද තවත් දහසයක් සමස්ත ගණන 1069ක් දක්වා ඉහළට රිච්වේ ළමා රෝහලේ බිලින්දෙකුටත් කොවිඩ් තවත් කෙනෙකුට මේක ආසාදනය වෙලා රෝගීන් පොකුරක් ඇති වෙන්න පුළුවන් ඒ වගේ තත්ත්වයක් ආවොත් අපිට සිද්ධ වෙනවා මේක නම් කරන්න මේ රෝගය සමාජගත වෙලයි කියලා උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ප්‍රවේශ පත්‍රයේ ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව පොලිසිය කියයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරයේදී පෙනී සිටිනවා. දිවයිනට පැමිණි චීන දූත පිරිස ජනපතිට සහතික වෙයි. නාමල් කුමාර ජනපති කාර්යාලයෙන් වැටුප්ගත් බව හිටපු පොලිස්පති පාස්කු කොමිසමට කියයි. ප්‍රභූන්ට මරණ තර්ජන කළ පොඩි ලෙසී යළි රිමාන්ඩ් පුද්ගලයෙකු මහමකදී පිහියෙන් එන මරා දමයි. Ava Verana. This is Ava Verana Prime Time with Naomi Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් සාමාන්‍ය සමාජයෙන් කොවිඩ් පොකුරු නිර්මාණය වුවහොත් රෝගය සමාජගත වී ඇති බවට ප්‍රකාශයට පත් කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යාංශය අනතුරු අඟවනවා. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1069ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සෞඛ්‍යාංශ පවසන්නේ රිච්වේ ළමා රෝහලේ බිලින්දියකටද කොවිඩ් වැළඳී ඇති බවයි. එම රෝහලේ ප්‍රතිකාර ලබන තවත් දරුවෙකුගේ පියෙකුටද කොවිඩ් වැළඳී තිබෙනවා. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් ගණන අද පස්වරුවේ 1069ක් දක්වා ඉහළ කියා. ඒ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් දෙදෙනෙක් ඔවුන්ගේ ආශ්‍රිතයන් 11ක් හා එම ආයතනයේ සේවකයන්ගේ ආශ්‍රිතයන්ගේ සැක කෙරෙන තිදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ දිනේද ආසාදිතයන් 19 දෙනෙකු අලුතින් හඳුනා ගැනුණා. ඇඟලුම් කර්මාන්ත ශාලාවේ වාර්තා වෙච්ච රෝගීන්ගේ ආශ්‍රිතයින් අතර අපිට රෝගීන් කිහිප දෙනෙක් මේ වෙන විටත් වාර්තා වෙලා තියෙනවා. එහෙම වාර්තා වුණාම ඒ රෝගීන්ගේ ආශ්‍රිතයින් අතරත් PCR පරීක්ෂණ කිරීම අපි ආරම්භ කර ඒ අතරත් යම්කිසි රෝගීන් සිටිදයි අපි පරීක්ෂා කරනවා. සමහර විට තවමත් හඳුනා නොගත්තු රෝගීන් මේ සමාජය තුළ අපිට එන්න පුළුවන්. අපි සමාජයට ගියාම අපිට බස් රියේදී එහෙම නැත්නම් දුම්රියේදී එහෙම නැත්නම් කාර්යාලයකදී එහෙම නැත්නම් මගතොටදී කොතනකදී හෝ ඒ වගේ රෝගියෙක් අපිට මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් එතනදී තවත් කෙනෙකුට මේක ආසාදනය වෙලා තවත් රෝගියෙක් හෝ රෝගීන් පොකුරක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් ආවොත් අපිට සිද්ධ වෙනවා මේක නම් කරන්න මේ අපේ COVID-19 රෝගය සමාජගත වෙලයි කියලා. මේ අතර මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කරන හොරණ කඳන්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට පසුගියදා වෛරසය ආසාදනය වීමත් සමග ඔහුගේ බිරිඳ සේවය කරන හොරණ මූලික රෝහලේ 5 වන වාට්ටුව తాවකාලිකව වසා දැමුණා. සෞඛ්‍යාංශ පැවසුවේ එහි සේවය කරන හෙදියන් අතර සිදු කළ PCR පරීක්ෂණ වලින් පසු අදාළ සේවකයාගේ බිරිඳ සමග සේවය කළ හෙදියකට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි. ඒ අනුව අදාළ හෙදිය ඊයේ රාත්‍රියේම ප්‍රතිකාර සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහලට යොමු කෙරුණා. ඒත් සමගම රෝහලේ 5 සහ 7 යන වාට්ටු తాවකාලිකව වසා දැමුණා. කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ ඇයගේ සැමියා සේවය කරන සුපිරි වෙළඳසැල ජාලයකට අයත් මත්තේගොඩ තොග බෙදා හැරීමේ මධ්‍යස්ථානයේ ඔසුසල වසා දමා එහි සේවකයන් 8 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි. මෙම තත්ත්වයේ හමුවේ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ අහඹු ලෙස තෝරාගත් 25 දෙනෙකුගේ PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය ජෛව සාම්පල ලබා ගැනීම අද සිදු කෙරුණා. මේ අතර මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් පිරිසක් සමග පසුගිය 29 වෙනිදා සිට 4 වෙනිදා දක්වා කතරගම ප්‍රදේශයේ සංචාරක නිරත වූ පුද්ගලයෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු ගම්පොළ උඩගල්පාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සෞඛ්‍යාංශ විසින් ඊයේ රාත්‍රියේ ආසාදිත පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණා. මේ අතර සෞඛ්‍යාංශ උපදෙස්වලට අනුව මෙතෙක් බහර නොවූ මිනුවන්ගොඩ ඇඟලුම් සේවකයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. දැනට ඒ ලේඛන සසඳල යනකොට අපිට එහෙම අඩුවක් පේන්නේ නැහැ. තවත් කිහිප දෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක් ඒ වගේ සුළු ප්‍රමාණයක් පමණයි. නමුත් සමහරවිට ඒගොල්ලෝ තමුන් පදිංචි වෙලා කොළඹින් පිට සිටින ප්‍රදේශවල පොලිස් ස්ථානවලට වාර්තා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ දැනට සියලු දෙනාම වගේ පැමිණලා තියෙනවා. නමුත් කවුරු හරි කෙනෙක් එහෙම පැමිණිලා නැත්නම් ඒ නිරෝධායන නියෝගයට අකිකරු වෙලා තියෙනවා නම් ඒ අයට ඒ අය රඳවලා තබාගත් අයට උදව් කරපු අයට විරුද්ධව නිරෝධායන රීතිඥයට
යටතේ කටයුතු කරනවා. ඒ වගේම ඒගොල්ලෝ හිටපු යම් නිශ්චල දේපොළක් නිවාසයක් වෙන්න පුළුවන්, කාමරයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔවුන් ප්‍රවාහනය කරපු වාහනයක් වෙන්න පුළුවන්. ඒ සියල්ල නිරෝධායන රීතීන් යටතේ තහනමට අරගෙන කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා අද ඉඳලා. මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කර වතුකරයට පැමිණ සැඟව සිට කාන්තාවක් සහ ඇගේ පවුලේ සමාජිකයන් අද නිරෝධායනයට යොමු කෙරුණා. ඒ භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ යුද හමුදාව විසින් එම කාන්තාව හා ඇගේ සැමියා මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක රැඳී සිට ඇති අතර ඊයේ දිනේදී හැටන් දික්කොය පුලියාවත්ත හොන්සි වතුයායේ පහළ කොටසේ පිහිටි සිය නිවසට පැමිණ තිබෙනවා. ඒ අනුව එහි සිටි 69 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. මේ අතර මිනුවන්ගොඩ පොලිසියේ ආපන ශාලාව භාරව සිටි පුද්ගලයාට COVID-19 වෛරසය ආසාදනය වීමත් සමග එම පොලිස් ස්ථානය ඊයේ තාවකාලිකව වසා දැමුණා. එහි සිටි පොලිස් නිලධාරීන් 85 දෙනා මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. මෙවන් පසුබිමක මිනුවන්ගොඩ පොලිසිය සම්පූර්ණයෙන්ම විෂ බීජ හරණය කිරීමෙන් පසු රාජකාරී සඳහා අද යලි විවෘත කෙරුණා. ඒ වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන් 80 දෙනෙකු ඊට යොමු කිරීමෙන් අනතුරුවයි. තාවකාලිකව නිලධාරීන්ව අපි පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් පත් කරලා ඒ අවශ්‍ය සියලුම පොලිස් රාජකාරී කටයුතු මේ විදිහට නැවත ආරම්භ කරලා තිනවා. මේ අතර හලාවත මුන්නේස්වරම් කෝවිලට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍යාංශ තහවුරු කරගෙන තිබෙනවා. සෞඛ්‍යාංශ පැවසුවේ හංගුරන්කෙත පදිංචි එම ආසාදිතයා තවත් පිරිසක් සමග පසුගිය 3 වෙනිදා සවස මුන්නේස්වරම් කෝවිලට පූජාවක් සඳහා පැමිණ ඇති අතර ඔවුන් ඊශ්වර දේවාලයට සහ කාලි දේවාලයටද ගොස් ඇති බවයි. ඒ අනුව එම දේවාල දෙකෙහි පූජා පැවැත්වූ පූජකවරුන් සහ එම අවස්ථාවට සහභාගී වී ඇති බැතිමතුන් සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍යාංශ සඳහන් කළා. මේ අතර හලාවත නගරයේ පාසලක 12 වෙනි ශ්‍රේණි ඉගෙනුම ලබන සිසුවෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එම සිසුවා පසුගිය සතියාන්තයේ ගම්පහ පැවැත්වෙන පුද්ගලික උපකාරක පන්තියකට සහභාගී වී ඇති අතර මෙම දරුවා සමග වෑන් රථයක ගමන් කළ බව කියන තවත් සිසුන් 17 දෙනෙකු සම්බන්ධයෙන්ද සෞඛ්‍යාංශවල අවධානය යොමු වී තිබෙනවා. සෞඛ්‍යාංශ පැවසුවේ මෙම සිසුවා පසුගිය 6 වෙනිදා හලාවත බංගදිනේ ප්‍රදේශයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර ප්‍රතිකාර සිදු කළ වෛද්‍යවරයාට PCR පරීක්ෂණයකට ලක් කර ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි. මේ හේතුවෙන් ආරච්චි කට්ටුව අඩිප්පල ප්‍රදේශයේ නිවාස 8ක පුද්ගලයන් 33 දෙනෙකු නිරෝධායනයට යොමු කළා. මේ අතර ගම්පහ රෝහලේ සුළු සේවකයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. පොලිසිය පැවසුවේ මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත යොමු කළ බවයි. ප්‍රතිකාර ලබා ගැනීමට කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට රැගෙන ආ මාස 9ක් වූ දරුවෙකුටද COVID ආසාදනය වී තිබෙනවා. පසුගිය 7 වෙනිදා රෝහලට රැගෙන ආ මෙම දරුවා මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාව ආසන්නයේ පදිංචි බවට තහවුරු කර ගැනීමත් සමග එදිනම PCR පරීක්ෂණවලට යොමු කර තිබුණා. දරුවා මේ වන විට ප්‍රතිකාර ලබන්නේ IDH රෝහලේ. මෙවන් පසුබිමක අගෝස්තු මාස සිට රිච්වේ ආර්ය ළමා රෝහලේ ප්‍රතිකාර ලබන මාස 5ක් වයසති දරුවෙකුගේ පියාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට රෝහලේ සිදු කළ PCR පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. 8 වෙනි මාසයේ සිට ප්‍රතිකාර ලබන දරුවෙක් මෙම රෝහලේ නතර වෙලා සිටිනවා. ඒ දරුවාගේ වයස මාස 5ක් පමණ විතර වෙනවා. ඒ දරුවාගේ පදිංචිය නුවර ප්‍රදේශයේ නමුත් මාස 2කමාරක පමණ කාලයක් තිස්සේ ඒ අය කොටිකාවත ප්‍රදේශයේ තමයි නතර වෙලා ඉන්නේ. ඒ දරුවාට වැඩිදුර ප්‍රතිකාර කටයුතු කිරීමේදී අපි මව පියා සහ දරුවාගේ PCR පරීක්ෂණ ලබා ගත්තා. ඒ ලබා ගත්තම ඊයේ දිනේදී අපිට වාර්තා වුණා ඒ දරුවාගේ පියාටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව. මේ වෙන විට දරුවාටත් මවටත් මේ රෝගය ඇති බවට සනාථ වෙන්නේ නැහැ. කෙසේ වෙතත් එම වාට්ටුවේ කාර්ය මණ්ඩල සියලු දෙනා අපි PCR පරීක්ෂණයට යොමු කරනවා. මේ අතර කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකටද වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඇයව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර ඇයගේ සමීපතමයන්ගේ PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය ජෛව සාම්ප්‍රය ලබා ගැනීම අද සිදු කෙරුණේ කෝවින්ද ප්‍රදේශයේදී. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18ක් සඳහා පනවා ඇති නිරෝධායන ඇඳුරු නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් අද පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා එම ප්‍රදේශයේ වෙළඳසැල් හා ඖෂධහල් විවෘත කර තැබීමට බලධාරීන් අවසර දී තිබුණා. ඒ අනුව ජනතාව සිය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පැමිණ සිටි ආකාරයයි මේ.
උදෑසන 8 ඉඳලා රාත්‍රී 8 දක්වා කාලය තුල මේ වෙළඳසැල් විවෘත කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. එතුමාට හෙට අනිද්දා ඒ දිගටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා නම් යම් කාලයක් තුල ඒ සියලු කාලය තුල විවෘත කරන්න පුළුවන්. හැබැයි මේ විවෘත කරන්න පුළුවන් වෙන්නේ සතොස් ඒ වගේම සමුපකාර වෙළඳසැල් ඒ වගේම ආහාර පාන වර්ග සපයන සුපිරි වෙළඳසැල් හෝ අනිකුත් වෙළඳසැල් ඒ වගේම දීවර සංස්ථාවේ වෙළඳසැල් ෆාමසි මෙන්න මේ වෙළඳසැල් තමයි විවෘත කිරීමට හැකියාවක් තිබෙන්නේ. ඒ ඇරෙන්නට මේ රෙදි පිලි කඩ ස්පෙයා පාර්ට්ස් විකුණන ඒවා අමතර කොටස් මේවා කිසිවක් වෙනත් කිසිම වෙළඳසැලක් විවෘත කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. දැන් මෙහෙම විවෘත කළාට යම් කිසි කෙනෙකුට තමුන්ට කැමති ඕනෑම වෙළඳසැලකට ගමන් කරන්න බෑ. තමුන්ගේ පදිංචිය තියෙන නිවසේ ලිපිනේ ඉඳලා ඒ ආසන්නම තැනකට තමයි ගමන් කරන්න වෙන්නේ. හැබැයි නිවසෙන් එක්කෙනෙක් පමණක් යන්න. අපොස උසස් පෙළ සහ පහවසර ශිෂ්‍යත්ව විභාග ප්‍රවේශ පත්‍රය නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බව පොලිසිය පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සිසුන් වෙනුවෙන් එම ප්‍රදේශවලම අතිරේක විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කරන බවයි. මෙවර පහසුවේනිය ශිෂ්‍යත්ව විභාගය එළබෙන ඔක්තෝබර් 11 වන ඉරිදා පැවැත්වෙන අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළබෙන ඔක්තෝබර් 12 වන සඳුදා සිට ආරම්භ වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය අද නිවේදනය කළේ අදාළ විභාගවලට පෙනී සිටින සියලුම සිසුන් තම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ දක්වා ඇති තොරතුරු පත්‍රිකාව සම්පූර්ණ කළ යුතු බවයි. ඒ අනුව info.moe.gov.lk යන අන්තර්ජාල දිගු ඔස්සේ එම තොරතුරු ලබා දීම සඳහා පිවිසිය හැකියි. කෙසේ වෙතත් එම තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා දීමට නොහැකි වන සිසුන් තමා විභාගයට පෙනී සිටින මධ්‍යස්ථානයේදීම එම තොරතුරු ඉදිරිපත් කළ යුතු වනවා. මේ නිරෝධායන ඇඳිරි නීතිය පවතින ඒ ප්‍රදේශය තුලින් වෙනත් ප්‍රදේශවලට යන්න ඉන්න විභාග අපේක්ෂකයන් ඒ සියලුම දෙනාට ඒ තැන්වලම ඉඳලා නිරෝධායන ඇඳිරි නීතිය පවත්වන කලාප තුල අපි සුවිශේෂී වැඩපිළිවෙලක් යෙදුවා. අතිරේක විභාග මධ්‍යස්ථාන ඇති කරා අද උදේ. ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මිනෝන්ගොඩ ජනාධිපති විද්‍යාලය, දිවුලපිටිය ඥානෝදය මහාවිද්‍යාලය ඇතුළු පාසල් 12ක් අතිරේක විභාග මධ්‍යස්ථාන ලෙස නම් කර තිබෙනවා. එමෙන්ම උසස් පෙළ විභාගයට පෙනී සිටින එම ප්‍රදේශවල සිසුන් සඳහාත් කොටුගොඩ රාහුල විද්‍යාලය, දුනුගහ රණසිංහ මහාවිද්‍යාලය ඇතුළු පාසල් 12ක් අතිරේක විභාග මධ්‍යස්ථාන ලෙස නම් කර තිබෙනවා. 11 වෙනිදාට ඉස්සෙල්ලා අපිට පුළුවන් නම් මේ දරුවන්ගේ දුරකථන ලිපින දැනගන්න පුළුවන් නම් අපේ විභාග කොමසාරිස් ජෙනරාල්තුමාට ගොඩක් වැදගත් වෙනවා. ඔන්ලයින් මේ ෆෝරමේ පුරවලා හරියටම දෙනවා නම් විභාග අංකයයි ලිපිනයයි සම්බන්ධ කරගත ඇති දුරකථන ටිකකුයි දෙනවා නම් පොලිස් දෙපාර්තමේන්තුව කිව්වා කිසිම ගැටලුවක් නැහැ. අපි ගෙදෙට්ටම ගිහිල්ලා පණිවිඩය දෙන්නම් කියලා. හොට්ලයින් එක තමයි 117. විභාග හදිසි හොට්ලයින් එක තමයි 191. අමාත්‍යංශයේ හොට්ලයින් එක තමයි 198. එක විභාග මධ්‍යස්ථානයක 160 දෙනෙකුට පෙනී සිටීමට අවකාශ සම්පාදනය කර තිබෙනවා. ඒත් එක්කම නිරෝධායන මධ්‍යස්ථානවල යාපනයේ අයියකච්චි එතන ශිෂ්‍යත්ව විභාගයට 7 දෙනෙක් ඉන්නවා. වන්නි ඊළඟට නැගෙනහිර තියෙනවා ධම්මින්න, පූනානි, හසවි, ගල්කන්ද, මංකි බ්‍රිජ්, කන්ද කාඩු කියන මධ්‍යස්ථානවල එතන ඔක්කොම ඉන්නවා ශිෂ්‍යත්වයට 13යි, උසස් පෙළට 13යි. මුලතිව් වල ශිෂ්‍යත්වයට දෙන්නෙක් ඉන්නවා, උසස් පෙළ සඳහා කෙනෙක් ඉන්නවා. මධ්‍යම පළාතේ දියතලාව රන්ටැබේ 4ක් ඉන්නවා. ශිෂ්‍යත්ව විභාගයට උසස් පෙළට 1 අයෙකු ඉන්නවා. IDH රෝහලේ දැනට ප්‍රතිකාර ලබන සිසුන් 5 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව විභාගයේ සඳහා අවකාශ අපි පහසුකම් සලසනවා. ඒ වගේම මේ දුවදරුවන් පිට ප්‍රදේශයක සිට පැමිණෙනවා නම් ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශයේ තිබෙන විභාග මධ්‍යස්ථානයේ හෝ අදාළ පාසල වෙත ගමන් කිරීම සඳහා දුවදරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා. එහිදී ඒ දුවදරුවාත් සමග දෙමව්පියා හෝ එක් බාරකරුවෙකුට එක් අයෙකුට පමණක් ගමන් කිරීමටත් හැකියාව ලැබෙනවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් කටයුතු සහ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීම් එළඹෙන ඔක්තෝබර් 17 වනදා දක්වා අත්හිටුවන බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මේ අතර බස්නාහිර පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය මහජන සේවා නැවත දැනුම් දෙනතුරු తాවකාලිකව හිටුවා තිබෙනවා. මේ අතර එක් හින්දු කෝවිලකට එක් වර්ගදී ඇතුල් වීමට හැකියාව ඇත්තේ බැතිමතුන් 50 දෙනෙකුට පමණක් බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අද නිවේදනය කළා. මේ අතර පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලු පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු මහජන සේවා ඔක්තෝබර් 12 වන සඳුදා සිට ඔක්තෝබර් 16 සිකුරාදා දක්වා తాවකාලිකව හිටවන බව එම දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා. දැනට එක්දින සේවය යටතේ හැඳුනුම්පත ලබා ගැනීම සඳහා අංක හා වේලාවන් වෙන් කරගත් සියලුම ඉල්ලුම්කරුවන් අදාළ ඉල්ලුම්පත් සිය භාරයේ තබා නොගෙන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් අංශයට එය බාර දෙන ලෙසද එම නිවේදනයෙහි සඳහන්. ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කර අසත්‍ය පුවතක් ෆේස්බුක් ඔස්සේ පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද 18 හැවිරිදි තරුණයෙකු ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ සැකකරු අද දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස සකස් කර දිවයින පුරා ඇඳරි නීතිය පනව ඇති බවට දෙරණ මාධ්‍යයේ ලාංඡන යොදා ගනිමින් අසත්‍ය පුවතක් ෆේස්බුක් ඔස්සේ පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බටපොළදී අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ පරිගණක අපරාධ පනතේ 6 වන වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවයි. ඉන් ඔහු ජාතික ආරක්ෂාව අනතුරේ හෙලා ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇති කිරීමට ක්‍රියා කර ඇති බවද අධිකරණය හමුවේ දන්වා සිටියා. සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. මේ අතර පවතින කොවිඩ් අවදානම් තත්ත්වයේ හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නයි උපදෙස් ලබා දුන්නත් ඒවා නොතකමින් කටයුතු කරන පිරිස් දිවයින ප්‍රදේශ කිහිපයක අදත් දක්නට ලැබුණා. මුළු ප්‍රදේශය විනාශ කරවත් කරන එක. ඒ අතර සෞඛ්‍ය අංශවල උපදෙස් නොතකමින් භගවන්තලාව සහ හැටන් ප්‍රදේශවල පවත්වාගෙන ගිය අමතර පන්ති කිහිපයක් නතර කිරීමටද පියවර ගැනුණා. දැන් යන්න ඕනේ. දැන් මම ආයෙ එන්න බෑ. දැන් කොහොම යවන්න මම කිව්වද? ඔක්කොම එන්න. ඔය ගානේ කොහොමද? මේ බාට කොච්චර ළමයි කරද්ද කියලා. මේ අතර කොළඹ මහනගර සභාවේ සේවකයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණ මහනගර සභාවේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අද සිදු කරනු ලැබුවා. පවතින තත්ත්වය හමුවේ වෛරසෙන් ආරක්ෂා වීම සඳහා ඔබ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම ඉතා වැදගත්. වෙළඳ සැලකට ඇතුළවීමේදී ඒ නිසි පරතරය තබා ගන්න අමතක කරන්න එපා. Try to maintain a distance of at least 1 meter while using public sanitation facilities. ATM එකෙන් මුදල් ලබා ගන්න ගියත් මීටර එක දුර තියාගන්න හැම වෙලාවකම උත්සාහ කරන්න. දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීම සඳහා ඔබ පොලිමේ ඉන්න අවස්ථාවේදී හැකිතාක් දුරින් ඉන්න උත්සාහ කරන්න. ප්‍රායෝගිකව කරන්නට අමාරු වුණා පොදු ප්‍රවාහන සේවය භාවිත කරනවා නම් හැකිතාක් දුරින් අසුන් ගන්න. මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව මුල් කර ගනිමින් බිහි වූ කොවිඩ් පොකුරත් සමග මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4504ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 3296ක්. මෙරට කොවිඩ් වසංගත ව්‍යාප්තිය සහ ඒ පාලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති වෛද්‍ය රාශියා පෙන්ඩසේ අදහස් පළ කළා. Sri Lanka has done very well in controlling the COVID-19 epidemic until the emergence of the current cluster. While the current cluster and sudden spike in cases is a cause for concern, it is never too late to turn the COVID-19 crisis around. With strong leadership, clear and comprehensive strategies, Sri Lanka has done this previously and can do it now. Please do not panic. Please seek information from credible sources. මේ වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 36 ඉක්මවා තිබෙනවා. මරණ සංඛ්‍යාව දශලක්ෂ 66,000 ඉක්මවා ගොසින්. ඊයේ දිනේ තුලදීත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 70,818ක්. ඒ සමග ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 69 ඉක්මවා කියා.
කොවිඩ් අවදානම ඉහළ යාමත් සමග සංචරණ සීමා දැඩි කරමින් නේපාලය යලි වසා දැමීමට තීරණය කර තිබෙනවා. පසුගිය සතිවලට සාපේක්ෂව යුරෝපයේ දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතිනවා. මේ දක්වා ඇමරිකාව තුළ සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 2,17,000 ඉක්මවනවා. එය ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටින බව දිවෙනට පැමිණි ඉහළ පෙළේ චීන දූත පිරිස පවසනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද පැවති සාකච්ඡාවකදී එමෙන්ම ජනාධිපතිවරයාගේ සංවර්ධන දැක්ම යථාර්ථයක් බවට පත්කිරීම සඳහා සම්පූර්ණ සහාය දෙන බවටද ඔවුන් ජනාධිපතිවරයාට සහතික වී තිබෙනවා. චීන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියේ ඊයේ රාත්‍රියේදී. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාලය අධ්‍යක්ෂ යං ජියේෂි මහතා ප්‍රමුඛ ඉහළ නිලධාරීන් සද්දෙනෙකු මෙම දූත පිරිසට අයත්. දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මුණ ගැසුනේ ජනාධිපති කාර්යාලයේදී. කොරෝනා වසංගතයෙන් පසු චීන රාජතාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාර නිරත වූ පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව සහාය දෙන බවට දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපතිවරයාට එහිදී සහතික වී තිබෙනවා. එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයේ, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් චීනය නොසැලී පෙනී සිටින බවයි ඔහු පවසා ඇත්තේ. තමා සියසින් දැක ඇති චීනයේ ග්‍රාමීය ප්‍රදේශවල ඇති දියුණු සංවර්ධනය මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ඇති කිරීම තම ඉලක්කය බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ. එමෙන්ම ඉදිරි සිව් වසර තුළ වරාය නගර ව්‍යාපෘතියේ දෘශ්‍යමාන ප්‍රගතියක් දක්නට තම අපේක්ෂා කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා හිදී කියා සිටියා. චීනය සමග වෙළඳාමේදී මෙරට වෙළඳ හිඟේ විශාල බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන ලෙසයි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ භාණ්ඩ නිෂ්පාදන සඳහා චීන වෙළඳපොළ විවෘත කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී ඉල්ලීමක් කළා. ශ්‍රී ලංකාවේ තේ වෙන්දේසියට සහභාගී වීමට චීනයට හැකිනම් එය ආර්ථික ස්ථාවරත්වයට විශාල ශක්තියක් බවයි රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේ. උසස් පෙළ සමත් වන මෙරට තරුණ තරුණියන්ට ඇති උසස් අධ්‍යාපන අවස්ථා සීමා සහිත බැවින් ඔවුන් වෙනුවෙන් තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම චීනයට ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ හැකි තවත් ශ්‍රේෂ්ඨයක් ලෙස ජනාධිපතිවරයා කියා සිටියා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සංවර්ධන අරමුණු සපුරා ගැනීමට ක්‍රියාවෙන්ම උදව් කිරීමට චීනය සූදානම් බවයි යං ජියේෂි මහතා පවසා ඇත්තේ. චීන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා එළිපටන් ගැනීමටත් හම්බන්තොට කර්මාන්තපුර යෝජනා ක්‍රමය ඉක්මනින් නිම කිරීමටත් සැලසුම් කර ඇතැයිද චීන දූත පිරිස එහිදී කියා සිටියා. COVID-19 ඌදුර සාර්ථක ලෙස පාලනය කළ පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල චාරිකාවක් සඳහා චීනයට එනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බවද යං ජියේෂි මහතා සඳහන් කළා. මේ අතර එම දූත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අද මුණ ගැසුණා. ඒ අරලේගහ මන්දිරයේදී COVID-19 වසංගතය පාලනය කිරීමට ශ්‍රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳ චීන රජයට කෘතඥතාව පළ කරන බව අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවා. සෑම විටම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා චීන සමාගම් දිරිමත් කිරීමට එරට රජයේ පියවරගෙන ඇති බව පැවසූ චීන දූත පිරිස කියා සිටියේ මෙරට නිෂ්පාදන ආනයනය වැඩි කිරීමට පියවරගෙන ඇති බවයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාර්ථකව නිම කළ මෙම චීන දූත පිරිස අද පසුරුවේ දිවයිනෙන් පිටත්ව ගියා. මේ අතර අද පාර්ලිමේන්තුවේදීත් COVID-19 වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. ගරු පවිත්‍රා වර්ණයාරච්චි මැතිනිය පැහැදිලිව සඳහන් කර ඇත්තේ මෙම රෝගයේ සමාජය තුළ පැතිරීම සම්පූර්ණයෙන්ම තුරන් කරවූ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව කියලා. දේශපාලන ලකුණු ලබා ගන්න. මේක ඉවරයි මේක අවසానයි කියලා සිල්ලර කතාව කියපු නිසා තමයි ජනතාව මේක සෑල්ලුවට බෙදියා බැලුවේ. තුන්වෙනි අධියරක හිටපු රටක් ඒ පොකුරු හම්බ වෙන්නේ නැතුව සමාජය තුළ කේසස් නැති රටක් බවට පත් වුණා මාස කිහිපයක්. ඒ නිසා ශ්‍රී ලංකාවේ සමාජය තුළින් තුරන් වූ රටක් විදියට අපි කියනවා. හැබැයි යම් හේකින් කාන්දුවක් වුණොත් පිට රටක ඉන්න දහස් ගණන් සෙනග අපි සීමාවක් ඇතුළතයි ගේන්නේ අපේ ශ්‍රී ලාංකිකයෝ මේ රෝගය ලංකාවේ ආය පැතිරෙන්න පුළුවන් කියන එක ඒ කතාවෙම ඒ මිනිත්තු 3ේම අග කොටසේ මම කියනවා. GMO එක හැමදාම කිව්වා. MRI එක හැමදාම කිව්වා මේක අලු යට ගිනිපිපුරු වගේ තියෙනවා. මේක ඉස්පතු වෙනවා කියලා හැමදාම කිව්වා. ඒවා පිළිගත්තේ නැහැ ඡන්දෙට. ඔබතුමාගේ විපක්ෂ නායකතුමත් ඒ කාලේ මාස්ක් නැතුව රට පුරා ගියේ රටේ මේ කොරෝනා රෝගය තිබුණ නැහැ කියලා ඔබතුමන්ලට පිස්සු
විශ්වාසයක් තිබුණා. ඒ හින්දා තමයි ඔබතුමාලා ඡන්ද කළේ. ඒ හින්දා තමයි ඔබතුමාලා මාස් නැතුව ගියේ. හැබැයි හතරවන අධියර කියන එක ලංකාවට තවම ආවේ නැහැ. ඒක අපි කියන්න ඕනි. මුළු සමාජය තුල හැමතැනම රෝගීන් මතුනේ නැහැ. ඒක අපි කියන්නට ඕනි. වෙච්ච ඇත්ත තත්ත්වයයි අපි කිව්වේ. මට ඊට වැඩිය දෙන්න උත්තරයක් නැහැ කතානායකතුමා. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස නැවත වරක් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ නම් ඒ පිළිබඳව පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී නැවත වරක් සිතා බැලීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ හෘද සාක්ෂියට එකඟව අපි තීරණයක් ගන්නවා. හැබැයි ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණට පස්සේ. හැබැයි එක දෙයක් කියන්න. 20 වෙනි සංශෝධනය හැටියට ගේන්නේ 18 නම් ජනතාව අපිව එපා කියලා තීන්දුව කරන්නත් ප්‍රධානම හේතුවක් උනේ 18මයි. ආපස්සට නෙමෙයි යන්න ඕනේ. මේ රටේ මිනිස්සු ඉල්ලුවේ අලුත් ව්‍යවස්ථාවක්. පැලැස්තර නෙමෙයි. අලුත් ව්‍යවස්ථාවක් හදන්න. ඒ වෙනුවෙන් 3/2ක බලයක් අපි ඉල්ලුවේ. මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා. ඒ වෙනුවෙන් 3/2ක බලයක් අපි ඉල්ලුවේ. එතුමා දැන් එතුමා කියන්නේ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ වගේ ජනාධිපතිවරයාට අධික බලතල් ලබා දුන්නොත් මේකෙත් ඔබතුමා විරුද්ධ වෙනවද? ඡන්දයක් විමසයි. එතකොට විරුද්ධ වීම හෝ පක්ෂපාතීත්වය අපි ප්‍රකාශ කරනවා. සමහර වගන්ති හොඳ වෙන්නට පුළුවන්, සමහර වගන්ති නරක වෙන්නට පුළුවන්. සමහර වගන්ති මුළු රටටම බලපානවා වෙන්න පුළුවන්. සමහර වගන්ති එක්කෙනෙකුට දෙන්නෙකුට බලපානවා වෙන්නත් පුළුවන්. එහින්දා තීරණය ගන්න ඒ වෙලාවට. ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන කිරීමේ චෝදනා එල්ල වී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික ජනිත් මදුසංකද සිල්වා හෙවත් පොඩි ලැසී එම චෝදනාවට අදාළව ලබන 16 වෙනිදා තෙක් අද යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳ වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ඇතුළු පිරිසකට මරණ තර්ජන කිරීමේ චෝදනාවට අදාළ නඩුව අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී යලි විභාගයට ගැනුණා. මෙහි සැකකරුවෙකු වන ජනිත් මදුසංකද සිල්වා හෙවත් පොඩි ලැසී අද අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ නැහැ. ඒ කොවිඩ් වසංගතය සඳහා ගෙන ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග හේතුවෙන්. එමෙන්ම මෙම නඩුවේ පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් මීට පෙර අධිකරණයට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාද අද අධිකරණයට පැමිණියේ නැහැ. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. ඔහු එහිදී කියා සිටියේ බන්ධනාගාර කොමසාරිස්වරයෙකු මාකඳුරේ මදුෂ්ගෙන් වරප්‍රසාද ලබාගත් බවට බන්ධනාගාර ගතව සිටින කොස්ගොඩ තාරක කළ ප්‍රකාශය අසත්‍යයි විමර්ශනවලදී හෙළි වූ බවයි. මෙහිදී පොඩි ලැසී වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා සිය සේවාදායකයා කිසිම අවස්ථාවක ජනාධිපතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරන බවට ප්‍රකාශ කර නොමැති බව කියා සිටියා. සැකකරු රඳවා සිටින යකඩ කුටිය දහවල් කාලයේදී අධික ලෙස රත් වෙන බැවින් සැකකරු ඊට සහනයක් ඉල්ලා ඇති බවත් බන්ධනාගාර නිලධාරීන්ට නොහැකි නම් ආරක්ෂක ලේකම්වරයාට එන්නේ කියා ඇති බවයි නීතිඥවරයා පවසන්නේ. එය තර්ජනයක් නොවන බවද ටිරන්ත වලලියද්ද මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ජනාධිපතිට බය නැහැයි කීම වරදක් නොවන බවයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ. එබැවින් මෙය අපදිය හැකි වරදක් බව වලලියද්ද මහතා අධිකරණයට කියා සිටියා. කෙසේ වෙතත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා නොපැමිණීම නිසා තමන් සිය අප ඉල්ලීම අධිකරණයට අද ඉදිරිපත් නොකරන බවයි. දිලීප පීරිස් මහතා පැමිණ නොසිටීම නිසා අප සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සුදුසු නොවන බව සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතාද එහිදී පෙන්වා දුන්නා. ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා එහිදී කියා සිටියේ එළපෙන නඩුවාරයේදී තමන් තම සේවාදායකයා වෙනුවෙන් අප ඉල්ලීම සිදු කරන බවයි. යනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ඔක්තෝබර් 16 වෙනිදා නඩුව යලි කැඳවීමටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළා. එම නියෝගය ස්කයිප් තාක්ෂණය ඔස්සේ බූස්ස බන්ධනාගාර නිලධාරීන් වෙත දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ එළවෙන නඩුවාරයේදී සැකකාර පොඩි ලැසී අධිකරණය හමුවට කැඳවන ලෙසයි. පන්නල කැලනියමුල්ල ඉන්ද්‍රදවුල මන්සන්දේදී තියුණු ආයුධයකින් පුද්ගල ඝාතනයක් සිදු කරන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ඝාතනයේ ලක් වූ පුද්ගලයා සහ ඝාතනයේ ප්‍රධාන සැකකරු මද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවත් ඒ පිළිබඳ ගැටුමක් දුරදිග ගොස් ඇති බවත් පන්නල පොලිසිය පවසනවා.
පාස්කු ඉරුදින ප්‍රහාරයට අනුබල දීමේ සැකපිට අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූදීන් මහතාගේ සොහොයුරියකු වන රියාජ් බදූදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අනෝමතික ලෙස නිදහස් කිරීම පිළිබඳව වහම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. මෙම සැකකරු පාස්කු ඉරුදින ප්‍රහාරයේ බෝම්බකරුවෙකු සමග ප්‍රහාරයට ආසන්න දිනයක ප්‍රසිද්ධ හෝටලයක හමු වී සාකච්ඡා කර ඇති බව 2020 අප්‍රේල් 15 වන දින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළ බව මන්ත්‍රීවරුන් පෙන්වා දෙනවා. එසේම රියාජ් බදෝදීන් සහරාන් හෂීම්ට බෝට්ටුවකින් ඉන්දියාවට පලා යාමට උපකාර කළ බවට හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාද අනාවරණය කළ පසුබිමක ත්‍රස්තවාදයට අනුබල දුන් මෙම පුද්ගලයා නැවත අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් මන්ත්‍රීවරුන් ඉල්ලා සිටිනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට රැඳවුම් බහරේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලා නිදහස් කරන්නයි සමගී ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කළ ප්‍රකාශය හරහා දැනට සිදුවන පරීක්ෂණවලට බලපෑමක් එල්ල විය හැකි බව කොළඹ අගරාදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමා පවසනවා. මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේ කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද අදහස් පළ කළා. රියාජ් බතර්ඩීන් මහතාව හිරබාරයේ තිබිලා දීර්ඝ කාලයක් නිදහස් කරලා තිබෙනවා. ඒ නිදහස් කරලා තියෙන එක හොඳයි එක. තවත් රැඳවියෙක් සිටිනවා හිජාස් හිස්බුල්ලා කියන නීතිඥවරයා. දැන් මාස 6ක් විතර ඇයි අහිංසක මිනිහෙක් මේ වගේ දිගටම තියාගෙන ඉන්නේ? ගරු ඉරාන් වික්‍රමරත්න මහත්මයා මේ මොහොතේ පරීක්ෂණයට ලක් වී සිටින පාර්ශවකරුවෙක් පිළිබඳව ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලීම අපගේ විශේෂිතම දුක්පිට පත්වීම සහ ඒ ආකාරයෙන්ම කම්පනයට ලක්වීම අනිවාර්යෙන්ම සිදුවී සිටිනවා. අපිට ඒකාතකින් හිතා ගන්නත් බෑ මේ වගේ ඉල්ලීමක් එතුමා කළේ ඇයි කියන එක. මේ ආකාරයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වෙන මොහොතේදී ඒ පිළිබඳව මෙසේ කතා කිරීම එය එම ගමන් මාර්ගයට යම්කිසි විදියකින් බලපෑමක් හෝ සිදුවේ හැකි බවද අප විශේෂයෙන් ප්‍රකාශ කරන්න සිටින්නට කැමැතියි. බදුල්දීන් මහතාගේ සහෝදරයා අපි කවුරුත් නොදැනුවත්ව හිටපු ගම නිදහස් කළා. දැන් අනිත් හිස්බුල්ලා නීතිඥතුමා දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකසහිත ඔහු නිදහස් කරන්න නිරපරාධ මිනිසෙක් තියන් ඉන්නවා කියලා ඉරාන් වික්‍රමරත්න සමග ජනබලවේගයේ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ කියනවා. දෙකොල්ලම එක වගේ මට පේන්නේ ද එකම පීල්ලේ යනවා වගේ පේනවා සමහර විට. පමණ ප්‍රශ්නවල. ඒ නිසා අපි එකක් කියනනම් අහිංසක 200 ගණනක් ජනතාව ඝාතනය කර කවුද මේ ඝාතනය කරේ කියන එක තවම අපිට ප්‍රකාශ කළ නැහැ. එහෙම තියෙද්දි අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් නිදහස් කරන්න කියලා ඉරාන් වික්‍රමරත්න වැනි මන්ත්‍රීවරුන් කතා කිරීම අපේ දැඩි සංවේගයට හේතු වෙනවා. අපි මේවා දැඩි ලෙස හෙලා දකිනවා කියන ප්‍රකාශය මා කළ යුතුයි. යුක්තිය ඉෂ්ට කරන්න කියන එක මේ රජයට අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා.